බලමු. ඊළඟ කොටසේ තියෙන දර්ශක ඇතුළත් සමීකරණ විසඳන්න. මෙහෙම තිබ්බොත් a වල x සමානයි b වල y. මෙතන ab කියන්නේ පාද xy කියන්නේ දර්ශක. මෙතනදී a සමානයි b වුණොත් ඒ කියන්නේ මේකල පාද සමාන වුණොත් පාද සමාන වුණොත් x සමාන වෙන්න ඕනේ y වලට. ඒ කියන්නේ මොකක් හරි සංඛ්‍යා දෙකක පාද සමාන වෙලා තිබ්බොත් මෙහෙම ඒගොල්ලේ දර්ශක සමාන වෙනවා. නැත්තම් හදිස්සිය හරි මේගොල්ල x සමානයි y වුණොත් ඒ කියන්නේ මොකක් සංඛ්‍යා දෙකක දර්ශක සමාන වුණොත් a සමාන වෙන්න ඕනේ b ට. අපි උදාහරණයක් ගත්තොත් 2යි x සමානයි 2යි 4. මේගොල්ලේ පාද සමානයි. පාද සමාන හින්දා මේ දර්ශක සමාන වෙනවා. ඒතර x සමානයි 4යි. ඊට පස්සේ මෙතනින් ගත්තොත් 3 4 සමානයි x වල 4. මේගොල්ලේ දර්ශක සමානයි. මේ ඉන්නේ මේ දෙන්න විතරයි. එතකොට 3 සමාන වෙන්න ඕනේ x ට. අපි ඊට පස්සේ බලමු මේගොල්ලේ අංකන. මේ අංකණය කරන්නේ x වල m සමානයි x වල n. m සමාන වෙනවා n ට x අසමානයි බිඳුව වෙන්න ඕනේ. ඇයි මේක x අසමානයි බිඳුව වෙන්න ඕනේ? x අසමානයි බිඳුව වෙන්න ඕනේ මේකයි. දැන් x බිඳුවට සමාන වුණොත් බිඳුවට දර්ශක යන්නේ. අපි සාමාන්‍යයෙන් බිඳුවට දර්ශක දක්වන්නේ නැහැ. ඒකෙන් හින්දා මේ x අසමානයි බිඳුව වෙන්නේ. x ඕනම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. අනිත් ඕනම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. අතට සංඛ්‍යාවලට සමාන වුණාම පාද සමාන වුණාම දර්ශක සමාන වෙනවා. ඊට පස්සේ x වල m සමානයි y වල m. x සමානයි y m අසමානයි බිඳුවයි. මේකෙන් කියන්නේ මේගොල්ලෝ මේ දර්ශක සමාන වුණොත් පාද සමාන වෙන්න ඕනේ. m අසමානයි බිඳුව වෙන්න ඕනේ. ඕනම දර්ශකයේ ඕනම පාදයක දර්ශකයේ බිඳුවක් වුණොත් ඒක එකයි. ඒකෙන්ද කොහොමද සමානයි? ඒකින්ද අපි m අසමානයි බිඳුව කියලා ගන්නවා. අපි උදාහරණ ටිකක් බලමු. දෙකේ x සමානයි 32යි. දෙකේ x සමානයි 32යි. ඒතකොට මම දන්නවනේ 32 කියන්නේ දෙකේ පස්වෙනි බලය. ඒ කියන්නේ දෙකේ x සමානයි දෙකේ 5යි. ඒ කියන්නේ මේ පාද සමානයි වුණාම දර්ශක සමාන වෙන්න ඕනේ. ඒතකොට x සමානයි 5යි. ඊට පස්සේ බලමු සමීකරණයක් වගේ. දෙකේ 5යි x ඍණ 2 සමානයි 8. මේකේ පාද සමානක් නැහැ දර්ශක සමානක් නැහැ. එහෙනම් අපි මේක පාද සමාන කරන්න බලමු. එතකොට 2 5x ඍණ 2 සමානයි මට 8 ලියන්න පුළුවන් 2 3 වෙනි බලය කියලා. එයාගේ x. එතකොට 2 5x ඍණ 2 මෙතන 2 3x. එතකොට මෙයාගේ දැන් පාද සමානයි. පාද සමාන හින්දා මම මේකේ දර්ශක සමාන කරගන්න පුළුවන්. එතකොට 5x ඍණ 2 සමානයි 3x. මම මේ ඍණ 2 මේ පැත්තට ගෙනලා ධන 3x ගෙනවා මේ පැත්තට. එතකොට 5x ඍණ 3x සමානයි ඍණ 2 මෙහෙට ආවම ධන 2යි. 5x ගෙන් 3x කරපුවා 2x සමානයි 2යි. ඒ කියන්නේ x සමානයි 1යි. අපි ඊට පස්සේ බලමු 2යි 2 අභ්‍යාසය. ඒකේ තියෙන්නේ පහත දක්වන සමීකරණ විසඳන්න. ඒකේ පළවෙනි එකේ a කොටස කරමු. මේ කොටසේ 3x සමානයි 9යි. 3x 9යි කියන්නේ 3x. මට 9 ලියන්න පුළුවන් 3 වර්ගය කියලා. ඒතකොට x සමානයි 2යි. මේක පාද සමානයි. ඒ කියන්නේ දර්ශක සමාන වෙන්න ඕනේ. අපි බලමු b කොටස. b කොටසේ තියෙන්නේ 3යි x ධන 2 සමානයි 243යි. එතකොට මෙතන මට ලියන්න පුළුවන් 3x ධන 2. 3x ධන 2. මට මේක ලියන්න පුළුවන් 3 පාදය. 3 පාදයෙන් 233 ලියුවහම 3 5යි. 3 5 කියන්නේ x මේක පාද සමානයි. පාද සමානින්ද දර්ශක සමාන වෙනවා. x ධන 2 සමානයි 5යි. ඒ කියන්නේ ධන 2 මෙහෙට ආවම ඍණ 2යි. එතකොට x සමානයි 5 ඍණ 2යි කියන්නේ x සමානයි 3යි. අපිට සල් g කොටස වර්ගමූල සමානයි 6යි. මෙතන මට තෝර මේක බෙදන්න පුළුවන් දෙකකින්. ඒතර මේක වෙනවා. එතකොට x වල වර්ගමූල සමානයි 3යි. ඒ කියන්නේ x කියන්නේ මට මෙයාව වර්ග කරන්න පුළුවන් දෙපැත්තම. එතකොට x කියන්නේ වර්ගයට වර්ගමූල කියනවා x සමානයි 9යි. h කොටස 2x ගේ වර්ගයේ 3 වෙනි සමානයි 2යි.
අපි මේ ඝනේ මුලින්ම අයින් කරගමු. ඝනේ අයින් කරන දෙපැත්තම ඝනකින් වැඩි කරන්න ඕනේ. එතකොට 2x වර්ගේ ඝන මූලේ මම මේක වැඩි කරනවා. 2 ඝනේ. එතකොට මේ ඝන මූලය අයින් වෙනවා. එතකොට මෙතන එන්නේ 2x වර්ගේ. 2x වර්ගය සමානයි 2 ඝනේ කියන්නේ 8යි. මම මේක බෙදනවා 2කින්. එතකොට මේක වෙනවා x වර්ගය සමානයි 4යි. x වර්ගය 4යි කියන්නේ x සමානයි 2යි. අපි ඊට බලමු දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ තියෙන සමීකරණ විසඳන්න. ඒකේ කොටස බලමු. ඒ කොටසේ තියෙන්නේ 2x වැඩි කිරීම 8x සමානයි 256. මෙතන පාද සමානයි. පාද සමානින්ද අපිට මේ x එකතු කරන්න බෑ. මුලින් පාද සමාන කරගෙන ඉන්න ඕනේ. එතකොට 2x වැඩි කිරීම. මට 8 ලියන්න පුළුවන් 2 3 කියලා. 2 3 එතකොට මේ x තියෙනවා x සමානයි 256 මට ලියන්න පුළුවන් 2 පාදේ. 2 පාදෙන් ලියුවාම 2 8 වෙනි පාදේ. එතකොට දැන් මෙතන පාද ඔක්කොම සමානයි. එතකොට මම ලියන්න පුළුවන් මේ දර්ශක එකතු කරන්න පුළුවන්. එතකොට 2x ධන මේක 3x සමානයි 2 8. x ධන 3x කියන්නේ 4x. එතකොට 2 4x සමානයි 2 8යි. පාද සමාන හින්දා දර්ශක සමාන කරන්න පුළුවන්. එතකොට 4x සමානයි 8යි. 4x සමාන 8යි කියන්නේ x සමානයි 2යි. අපි ඉතින් g කොටස. g කොටස තියෙන්නේ 3 4යි x වැඩි කිරීම 1 8 9 සමානයි 9යි 9යි x බලයි. මට මේක ගන්න පුළුවන් 3 4යි x වැඩි කිරීම මට 9 ලියන්න පුළුවන් 3 පාදයෙන්. එතකොට 3 වර්ගයේ සමානයි 9 ලියන්න පුළුවන් 3 පාදයෙන් 3 වර්ගයේ මේ x තියෙනවා මේ x. එතකොට මෙතන 3 4යි x මට මේ 3 වර්ගයේ උඩ ගේන්න පුළුවන්. එතකොට වැඩි කිරීම 3 ඍණ 2 බලේ 3 2යි x. මේ ඔක්කොගෙන් පාද සමානයි. එතකොට දර්ශක සමාන කරන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ 3 4යි x ඍණ 2 සමානයි 3 2යි x. මේගොල්ලෝ දර්ශක සමාන කරාම 4යි x ඍණ 2 සමානයි 3 2යි x. 2යි x. එතකොට මම මේ ධන 2x මේ පැත්තට ගෙනලා ඍණ 2 මේ පැත්තට ගෙනවා. එතකොට 4x ධන 2x මෙහෙට ආවම ඍණ 2x ධන ඍණ 2 මෙහෙට ගියාම ධන 2. 4x කියන්නේ 2x වුණා 2x 2x සමානයි 2යි. ඒ කියන්නේ x සමානයි 1යි. අපි ඉතින් මේක අන්තිම කොටස h කොටස. h කොටසේ තියෙන්නේ x වර්ගේ සමානයි 1 බෙදීම 8 එයාගේ ඍණ 2 බෙදීම 3 වෙනි බලය. මේ ඍණ 2 බෙදීම 3 මේ දිනටම ඇති. එතකොට x වර්ගය සමානයි කොහොමත් එකේ ඕන බලයක් කියන්නේ එකම තමයි. එතකොට 8 කියන්නේ මට ලියන්න පුළුවන් 2 3 කියලා. 2 3. එයාගේ ඍණ 2 බෙදීම 3. මම මේ ඍණ දර්ශකය අයින් කරන් උඩට ගෙනවා. එතකොට ධන දර්ශකය ගෙනවා x වර්ගය සමානයි මෙයා උඩට ආවම 2 මේ වැඩි කිරීම එතකොට 2 බෙදීම 3. මේ තුනට මේ තුන කැපෙනවා x වර්ගය සමානයි 2 වර්ගය. ඒ කියන්නේ දර්ශක සමානයි. එතකොට පාද සමාන වෙනවා. එතකොට x සමානයි 2යි. අපි ඊට පස්සේ බලමු ලඝු ගණක නීති ගැන. මම කලින් ලඝු ගණක නීති දෙයක් කලින් කිව්වා. ඒ කියන්නේ ලඝු a පාදයට b ධන ලඝු a පාදයට c දීපොත් මට මේක ලියන්න පුළුවන් ලඝු a පාදයට bc කියලා. මේක අනිත් පැත්ත තිබ්බත් ඒකමයි. මේක දුන්නොත් මට මේක ලියා ගන්න පුළුවන්. ඒ වගේ තමයි ලඝු a පාදයට b ඍණ ලඝු a පාදයට c දීපොත් මට මේක ලියන්න පුළුවන් ලඝු a පාදයට b බෙදීම c කියලා. ඒගොල්ලෝ අලුත් ලඝු ගණක නීති තමයි ලඝු a පාදයට b වල c වෙනි බලය දීපොත් මට මේක ලියන්න පුළුවන් මේ දර්ශකයේ ඉස්සරහට අරන් c ලඝු a පාදයට b. මේ කොහොමද හැදෙන්නේ? මම මේක හදලා පෙන්නන්නම්. මෙන්න මේක පාවිච්චි කරලා මෙතනක මෙහෙම එකක් තියෙනවා ලඝු a පාදයට b ඒවා තුනක් තියෙනවා. ඒතර ලඝු a පාදයට b දන්න ලඝු a පාදයට b. මේ ලඝු a පාදයට b ඒවා තුනක්. මේක සමාන වෙන්නේ මොකද? මේකේ සමාන කරාම ඒ කියන්නේ ලඝු දර්ශක එකතු කිරීමක් කියන්නේ දර්ශක ගුණ කිරීමන්නේ. ඒතර a පාදයට b a පාදයට b a පාදයට b. මට මේක කියන්න පුළුවන් ලඝු a පාදයට b වැඩි කිරීම b වැඩි කිරීම b. මෙන්න මේක පාවිච්චි කරලා. එතකොට මේ පැත්ත. එතකොට මට මේ වෙන්නේ ලඝු a පාදයට b b b කියන්නේ b වල ගණි. මේ පැත්ත සාමාන්‍ය විදිහට අපි එකතු කරොත් ලඝු a පාදයට b ඒව 3ක්. ඒ කියන්නේ 3යි ලඝු a පාදයට b. මේ බලන්න මෙන්න මේකයි මේකයි.
ඉදිරි සමානයි. බලන්න මෙතන තියෙන්නේ ලඝු a පාදයට b සමානයි ලඝු a පාදයට b වෙන c. මේකමයි. මෙතන වෙලා තියෙන්නේ c වෙනුවට 3 ඇවිල්ලා. මෙහෙම තමයි මේක සාමාන්‍යයෙන් කෙටි ක්‍රමයකින් ඔප්පු කරන්නේ. අපි දැන් බලමු උදාහරණ ටික. 3න් 1 ලඝු 3 පාදයට 27. මට මේ 3න් 1 ගන්න පුළුවන් දර්ශකයක් විදියට. ඒ කියන්නේ එතකොට මට ලියන්න පුළුවන් ලඝු 3 පාදයට 27 ලියන්න පුළුවන් 3 3 කියලා. 3න් 1 මම ගත්තාම 3න් 1. එතකොට මේකට මේක කැපෙනවා. එතකොට ලඝු 3 පාදයට 3යි. ඒ කියන්නේ 1යි. ඊට අපි ගත්තොත් 4යි ලඝු මට මේක ලියන්න පුළුවන් මේ ඔක්කොම 10 පාදින් තියෙන්නේ මම මේ 4 ගන්නවා මෙහෙට 4 තන ලඝු 4 රින ලඝු 6 2 4 කියන්නේ 16යි. ඒතර ලඝු 16 ධන ලඝු මම මේවා එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම සහ බෙදීම වලින් ලියා ගන්නවා. ඒතර ලඝු 16 වැඩි කිරීම 15 මේ 4 මෙයා බෙදීම 4ක් 1යි 4 වරක් 4යි. මෙතන 3 ඒවා 2යි 3 ඒවා 5යි. දෙවරක් 1යි දෙවරක් 2යි. ඒතර මෙතනින් එන්නේ ලඝු 10. මෙතන තියෙන්නේ log 10 පාදයට 10 කියන්නේ 1යි. ඊට බලමු 3යි ලඝු x ධන ලඝු 96 සමානයි 2යි ලඝු 9 ධන ලඝු 4. මට මේක x හොයන්න තියෙන්නේ. එතකොට 3යි ලඝු x 2යි ලඝු 9 ධන ලඝු 4 ඍණ ලඝු 96. එතකොට 3යි ලඝු x සමානයි මට මේක ලියා ගන්න පුළුවන් ලඝු 9 වර්ගය ධන ලඝු 4 ඍණ ලඝු 96. මේ තුන මෙහෙට ගන්නවා. එතකොට ලඝු x වල ගණේ සමානයි. මේක මම ලියන්න පුළුවන් එකතු කිරීම අඩු කිරීම කියන්නේ මෙහෙම 9 වර්ගයෙන් 81 වැඩි කිරීම 4 බෙදීම 96. මෙතන 4 ඒවා 1යි 4 ඒවා 20. එතකොට ලඝු x වල ගණේ සමානයි ලඝු 81 බෙදීම 24යි. ලඝු x වල ගණේ සමානයි ලඝු මෙතන මේ 81 බෙදෙනවා 3ෙන්. 3ෙන් බෙදුවාම 27යි. මෙතන 3 ඒවා 8යි. ඒ කියන්නේ ලඝු 27 බෙදීම 8. මලතර මේක ලියන්න පුළුවන් ලඝු 27 කියන්නේ 3 3 මේක 2 3. ඒතර ලඝු x වල ගණේ සමානයි ලඝු මෙතන ලියන්න පුළුවන් 3 බෙදීම 2 3 වෙනි බලය. එතකොට x සමාන වෙන්නේ මේ 3න් 2ට. x සමානයි 3 බෙදීම 2. අපි තව එක උදාහරණයක් බලමු. ලඝු x සමානයි භාග්‍යවතාව ලඝු 25 ධන ලඝු 8 ඍණ ලඝු 2. මට මේකෙත් x හොයන්න තියෙන්නේ ලඝු x සමානයි භාග්‍යවතාව. මෙතන තියෙන්නේ ලඝු 25. ඒ කියන්නේ ලඝු 25 කියන්නේ 5 වර්ගේ ධන ලඝු 8. 8 කියන්නේ ලඝු 2 3 ඍණ ලඝු 2. මෙතන තියෙන එකතු කිරීමක් ඒ කියන්නේ ගුණ කිරීමක් ලඝු 5 වර්ගේ වැඩි කිරීම 2 ගණේ මෙතන තියෙන්නේ බෙදීම. එතකොට මෙතන තියෙන්නේ 2 1 වෙනි බලේ. එතකොට ලඝු x සමානයි භාග්‍යවතාව. මෙතන ඉන්නේ ලඝු මෙතන 2 3 මේ 1 2 එකක් අඩු වෙනවා. එතකොට ලඝු 5 වර්ගේ 2 වැඩි කිරීම 2 භාගේ ලඝු 5 වර්ග කියන්නේ 25යි 2 වර්ග කියන්නේ 4යි. ඒ කියන්නේ ලඝු 100යි. එතකොට මෙතනින් එන්නේ භාග්‍ය ලඝු 100 කියන්නේ මේක සමානයි ලඝු 100 භාග්‍ය බලය. ඒ කියන්නේ ලඝු 10යි.
ලඝු 10යි. ඒ කියන්නේ x සමානයි 10යි. අපි යන් අන්තිම අභ්‍යාසයට 2.3 අභ්‍යාසය. ඒකේ පළවෙනි එකේ තියෙන අගය හොයන්න. ඒකේ ඒ කොටස ලඝු දෙකේ පාදයට 32. දෙකේ පාදයට 32 කියන්නේ 2 5. ඒතර මම 5 ඉස්සරහට ගන්නවා. එතකොට 5 ලඝු දෙකේ පාදයට 2. ඕනම දර්ශකයක m පාදයේ m ලඝු ගණකය 1යි. ඒ කියන්නේ 5 පිටි කිරීම 1. හතරේ 5. අපිට සොල e කොටස තියෙන්නේ ලඝු 3 81 4. එතන මෙතන තියෙන්නේ ලඝු 3 පාදයට 81 කියන්නේ මට මේක ලියන්න පුළුවන් 3 4 කියලා. එයාගේ 4 මූලය කියන්නේ මට ඒක ලියන්න පුළුවන් 4 එකේ බලය. ඒතර ලඝු 3 පාදයට මේ 4 ගපුවම 3යි. m පාදයට m දර්ශකයේ 1යි. අපි ඊට f කොටස තියෙන්නේ 3යි ලඝු දෙකේ පාදයට 8 බෙදීම 8 ඝන මූලය. ඒතර මට මේක ලියන්න පුළුවන් 3 එහෙමම තියෙනවා ලඝු දෙකේ පාදයට මට 8 ලියන්න පුළුවන් දෙකේ තුන්වෙනි බලය කියලා දෙකේ තුන්වෙනි බලය. ඒතර ඝන මූලය මට ලියන්න පුළුවන් ආයි 3න් 1. ඒතර මේකට මේක කැපෙනවා 3යි ලඝු දෙකේ පාදයට වර්ගය. දෙකේ පාදයට 2 කියන්නේ 1යි. ඒ කියන්නේ 3යි. 3 වරක් 1 3යි. අපි ඊළඟ බලමු දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ ඉන්නේ සුළු කරලා අගය හොයන්න. ඒකේ ඒ කොටස 2යි ලඝු දෙකේ පාදයට 16 ඍණ ලඝු දෙකේ පාදයට 8. මම මේක ලියා ගන්න මෙහෙම 2යි ලඝු දෙකේ පාදයට 16 කියන්නේ 2 4 ඍණ ලඝු දෙකේ පාදයට 8 කියන්නේ 2 3. එතකොට 2 මම මේ 4 ගන්නවා මේකෙන් ඉස්සරහට අපේ නීතිය පාවිච්චි කරලා. එතකොට 4 ඉස්සරහට ආවම 4 ලඝු දෙකේ පාදයට 2 ඍණ මම මේ 3 ගන්නවා නීතිය පාවිච්චි කරලා ඉස්සරහට. එතකොට 3යි ලඝු දෙකේ 2. එම පාදයෙන් එම ලඝු ගණනේ 1යි. එතකොට මෙතන තියෙන්නේ 8 වැඩි කිරීම මේක ඇවිල්ලා 1යි. ඍණ මේ කොටස මේකෙත් 1යි. එතකොට 3 වැඩි කිරීම 1. එතකොට 8 ඍණ 3 සමානයි 5. ලඝු 18 ඍණ 3යි ලඝු 3 ධන භාගයයි ලඝු 9 ධන ලඝු 5. එතන මෙතන මට ලඝු 18 ඍණ මට මේක ලියන්න පුළුවන් ලඝු 3 මේකේ මම නීතිය පාවිච්චි කරලා ඉස්සර පල්ලෙහාට පිටිපස්සට ගන්නවා. ඒතර 3 ධන මේ භාගය මම ලඝු ගණන නීතිය පාවිච්චි කරලා පිටිපස්සට ගන්නවා. ඒතර ලඝු 9 භාගයේනි බලේ ධන ලඝු 5. ඒතර ලඝු 18 ඍණ 3 තුන්වෙනි බලය කියන්නේ 27යි ධන ලඝු 9 කියන්නේ 3 වර්ගයේ 3 වර්ගයේ භාගය කියන්නේ 3යි ධන ලඝු 5යි. මම මේක ගුණ කිරීම සහ බෙදීම පාවිච්චි කරලා ලියනවා 18 බෙදීම 27 වැඩි කිරීම 3 වැඩි කිරීම 5. 18 9ව 2යි 24 9ව 3යි. මේ තුනට මේ තුන කැපෙනවා. එතකොට ලඝු දෙවරප්පා 10යි. මෙතන තියෙන්නේ ලඝු 10 පාදයට 10 ඒ කියන්නේ 1යි. අපිට සොලමු i කොටස. i කොටස තියෙන්නේ ලඝු 12 බෙදීම 5 ධන ලඝු 25 බෙදීම 21 ඍණ ලඝු 2 බෙදීම 7. මේක සාමාන්‍ය විදිහට සුළු කරන් දෙන්නේ. එතකොට අපි ලියා ගන්නවා ලඝු 12 බෙදීම 5 වැඩි කිරීම මෙතන එකතු කිරීමක්. ඒ කියන්නේ වැඩි කිරීම 25 බෙදීම 21. මෙයා තියෙන අඩු කිරීම. ඒ කියන්නේ මෙයා බෙදන්න තියෙන්නේ. ඒතර මම මෙයා පරස්පරය ගන්නවා. මෙයා පරස්පරය ගද්දි අඩු කිරීම එකතු කිරීමක් වෙනවා. එතකොට වැඩි කිරීම 7 බෙදීම 2. ඒතර 5 1යි 5 5යි. 21ට 7ව 3යි 4ට 7ව 1යි. දෙවරක් 1යි දෙවරක් 4යි. 3 වරක් 1යි 3 වරක් 2යි. එතකොට ලඝු මෙතන ඉදලා තියෙන්නේ මේ හරය නෑ. ලවය දෙවරප්පා 10යි. ඒ කියන්නේ ලඝු 10 පාදයට 10යි. ඒ කියන්නේ 1යි. ලඝු 3 බෙදීම 4 ඍණ 2යි ලඝු 3 බෙදීම 10 ධන ලඝු
12 ඍණ 2. මෙතෙන්දී 4 බෙදීම තුන මේක සාමාන්‍ය විදිහට ලියගමු. එතකොට ලඝු 4 බෙදීම 3. 4 බෙදීම 3 මම ලියා ගන්නවා මෙහෙම. 3 බෙදීම ලඝු 3 බෙදීම 4 ඍණ මම මේ දෙක ගන්නවා පිටිපස්සට කරලා දර්ශකයක් විදියට. එතකොට ලඝු 3 බෙදීම 10 වර්ගය ධන ලඝු 12. දැන් මම මේක ලියා ගන්නවා ලඝු ගණකාකාරී. දෙක කොහොමද ලඝු ගණකාකාරී ලියන්නේ? ඔයගොල්ලෝ දන්නවා ලඝු 10 100 සමානයි 2යි. එතකොට දෙක කියන්නේ ලඝු 10 100. එතකොට මම ලියා ගන්නවා මෙතන ලඝු 100 කියලා. එතකොට මම මේක ලියා ගන්නවා සාමාන්‍ය සුළු කිරීම විදියට ලඝු 3 බෙදීම 4 ඍණ ලඝු 3 වර්ගය 9යි 10 වර්ගය 100යි. ධන ලඝු 12 ඍණ ලඝු 100. මේ එකතු කිරීම සහ අඩු කිරීම මම ගුණ කිරීම සහ බෙදීම ඉදිරි ලියා ගන්නවා. එතකොට ලඝු 3 බෙදීම 4 මෙතන තියෙන්නේ අඩු කිරීමක්. එතකොට මම මේක පරස්පරය ගත්තාම මෙහා එකතු කිරීමක් වෙනවා. ඒ කියන්නේ වැඩි කිරීම 100 බෙදීම 9 වැඩි කිරීම 12 මේකෙත් පරස්පරය මම ගන්නවා. එතකොට වැඩි කිරීම 1ට 100. මේ 100 මේ 100 වෙනවා 3 වරක් 1යි 3 වරක් 3යි. එතකොට මේක එකට. එතකොට ලඝු 1 තියෙන්නේ. ලඝු 1යි කියන්නේ බිඳුවයි. 3 කොටසේ ඒ කොටස ලඝු x ධන ලඝු 4 සමානයි ලඝු 8 ධන ලඝු 2. මෙයාගේ ඉස්සෙල්ලා x වර්ගය ගන්න තියෙන්නේ. එතකොට මේකේ ඔක්කොම තියෙන 10 පාදේ. එතකොට මම මේ ලඝු 4 එහා පැත්තට ගෙනිය ගන්නවා. එතකොට ලඝු x සමානයි ලඝු 8 ධන ලඝු 2 ඍණ ලඝු 4. එතකොට ලඝු x සමානයි නිදිපාචය ලියා ගන්නවා. එතකොට ලඝු 8 වැඩි කිරීම 2 බෙදීම 4. අඩු කිරීම 4 බෙදීම. එතකොට 4ක් 1යි 4ක් 2යි. එතකොට ලඝු x සමානයි ලඝු 2 වරක් 2 4යි. එතකොට x කියන්නේ 4යි. b කොටස තියෙන්නේ 4යි ලඝු 2 ධන 2යි ලඝු x ධන ලඝු 5 සමානයි ලඝු 15 ධන ලඝු 12. මේ ඔක්කොම තියෙන 10 පාදයෙන්. එතකොට මම සාමාන්‍ය විදිහට ලියා ගන්නවා. එතකොට ලඝු 2 පාදයට මම මේ 4 ගන්නවා දර්ශක විදිහට 4 ධන ලඝු x වල මේ ඉස්පිරියස ගන්නවා x වර්ගේ ධන ලඝු 5 සමානයි ලඝු 15 ධන ලඝු 12. එතකොට මේ ලඝු x වර්ගය එක පැත්තට තියන අනිත් ටික ඔක්කොම එක පැත්තට ගන්නවා. එතකොට ලඝු x වර්ගය සමානයි ලඝු 15 ධන ලඝු 12. මේ 2 4 මම මෙහෙට ගෙනවා. එතකොට ලඝු 2 4 කියන්නේ 16. මේක එහා පැත්තටම ඍණ ලඝු 5. ලඝු x වර්ගය සමානයි මම මේක දර්ශන නීති වලින් ලියා ගන්නවා. එතකොට ලඝු 15 ධන 12 කියන්නේ වැඩි කිරීම 12 ඍණ 16 කියන්නේ බෙදීම 16 එතකොට 5 වරක් 1යි 5 වරක් 3යි. 16ට 4 ඒවා 4යි බෙදෙන්න 4 ඒවා 3යි. එතකොට ලඝු x වර්ගය කියන්නේ ලඝු මෙතන තියෙන්නේ 3 වර්ගයක්. මෙතන 4යි කියන්නේ 2 වර්ගයක්. එතන මට ලියා ගන්න පුළුවන් ලඝු 3 බෙදීම 2 වර්ගය කියලා. එතන මෙතන තියෙන්නේ ලඝු x වර්ගය සමානයි ලඝු 3 බෙදීම 2 වර්ගය. ඒ කියන්නේ x කියන්නේ 3 බෙදීම 2. අපි ඊට බලමු e කොටස. e කොටසේ තියෙන්නේ 3යි ලඝු x ධන 2යි ලඝු 8 සමානයි ලඝු 48 ධන භාගයයි ලඝු 25 ඍණ ලඝු 30. මෙතන තියෙන්නේ 10 පාදයෙන් ඔක්කොම මම හිතුවා සාමාන්‍ය විදිහට මේක දර්ශක භාවිත කරලා ලියනවා. අතට ලඝු මේ තුන මෙතන ගත්තාම 3 x වල ගණේ ධන ලඝු 8 වර්ගයේ සමානයි ලඝු 48 ධන භාගයේ බලය මම මෙහෙට ගන්නවා. අතට ලඝු 25 මම ලියා ගන්නවා 5 වර්ගය කියලා මේ භාගයේ වංශයේ ඍණ
ලඝු 30. එතකොට මම x ප්‍රකාශන එක පැත්තක දාලා අනිත් ඔක්කොම අනිත් පැත්තට ගන්නවා. එතකොට ලඝු x ඝනය සමානයි ලඝු 48 ධන මෙතන මේකට මේක කැපෙනවා ලඝු 5 ඍණ ලඝු 30. මම මේකත් මේ පැත්තට ගෙනවා. එතකොට ඍණ වෙනවා 8 වර්ග කියන්නේ 64යි ලඝු 64. ලඝු x ඝනය සමානයි මම මේක බෙදීම සහ ගුණ කිරීම පාවිච්චි කරලා ලියා ගන්නවා. එතකොට ලඝු 48 වැඩි කිරීම 5 බෙදීම ඍණ 30 කියන්නේ බෙදීම 30 64 කියන්නේ බෙදීම 64. මෙතන 6 5 1යි 5 6යි. මෙතන 16 3යි මෙතන 16 4යි. 3 වරක් 1යි 3 වරක් 2යි. ඒතර ලඝු x ඝනය සමානයි ලඝු 1 8යි. 1 8යි කියන්නේ ලඝු 1 8 2 3. ඒ කියන්නේ ලඝු 1 බෙදීම 2 3 වෙනි බලය. ඒතර ලඝු x ඝනය සමානයි ලඝු 1 8 2 3 වෙනි බලය. ඒ කියන්නේ x සමානයි 1 8 2යි. ඒ කියන්නේ භාගයයි. අපි තව එක ගානක් බලමු. f කොටස ලඝු 125 ධන 2යි ලඝු 3 සමානයි 2යි ලඝු x ධන ලඝු 5. මේකේ තියෙන x හොයන්න මම මෙයාව මේ පැත්තට අරන් මේ ටික ඔක්කොම මේ පැත්තට ගන්නවා. එතකොට 2යි ලඝු x සමානයි මෙයා මෙහෙට ආවම ලඝු 125 ධන 2යි ලඝු 3 ඍණ ලඝු 5. මම මෙයාව දර්ශකයකින් ලියා ගන්නවා. ලඝු x වර්ගය සමානයි ලඝු 125 මෙයාව දර්ශකයක් කරලා ගන්නවා ලඝු 3 වර්ගය ඍණ ලඝු 5. එතකොට ලඝු x වර්ගය සමානයි ලඝු 125 ධන 3 වර්ගය කියන්නේ ලඝු 9යි ඍණ ලඝු 5යි. එතකොට ලඝු x වර්ගය සමානයි මේක මම ලියා ගන්න ගුණ කිරීම සහ බෙදීම වලින් ලඝු 125 වැඩි කිරීම 9 බෙදීම 5. 5ට 5 එකයි 125 25යි. ඒ කියන්නේ ලඝු x වර්ගය සමානයි ලඝු 25 කියන්නේ 5 වර්ගය වැඩි කිරීම 9 කියන්නේ 3 වර්ගය. ඒතකොට ලඝු x වර්ගය සමානයි ලඝු මට මේක ලියා ගන්න පුළුවන් 5 වැඩි කිරීම 3 වර්ගය. ඒ කියන්නේ ලඝු 15 වර්ගය. ඒතකොට ලඝු x වර්ගය සමානයි ලඝු 15 වර්ගය. ඒ කියන්නේ x සමානයි